අපි මේ වාසනාවන්ත පිරුණු පූජාවේ ඊළඟ බලාපොරොත්තුව අපි ආස හිතෙන ලස්සන ධර්මදේශනාවක් අහන්න. දන්නවද කවුද අද ධර්මදේශනාවට වඩින හාමුදුරුවෝ? දන්නවද? අපේ හාමුදුරුවෝ? ඔව්, අපේ හාමුදුරුවෝ. එහෙම තමයි රටේ ඔක්කොම කතා කළේ. පපුවට දැනෙන්න, තේරෙන්න, බණ කියන පිළිවෙලට ධර්මය අපිට උත්තේජනය කරන ප්‍රාතිහාර්යමය දේශනාමය කෞශල්‍යයක් තියෙන අපේ හාමුදුරුවෝ. එහෙනම් අපි කල් වේලා ගන්නේ නැතුව ලෑස්ති වෙමු සාදු කියලා ධර්ම දේශනාවට. අපි ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දේශයේ පිනට පහළ වුණ වාසනාවන්ත ඊටමත් උතුම් බුද්ධ ශ්‍රාවක පරම්පරාවක වර්තමානයේ මේ ශාසනය බලවත් කරන ත්‍රිපිටකය ජාතික වස්තුවක් කරන්න පරිස්සම් කරන්න මේ ධර්මය ආරක්ෂා කරන්න ඊටමත් ඕනෑකමින් සමන්ගේ ජීවිත කාලයේම මහන්සියෙන් කටයුතු කරන ගරු කටයුතු සංඝ ප්‍රීතෘවරයාණන් වහන්සේ. උන්වහන්සේටයි අපේ ගරුසරු ආරාධනාව උතුම් වූ ශ්‍රී සද්ධර්මය මේ ගුවනට මුසු කරන්නට, වාතලයට මුසු කරන්නට මේ රමණීය ධවල කැලණි සෑ රාජානන් වහන්සේගේ මළුව අභියස සිට අපි ඊටාම ගෞරවයෙන් පාද නැමද ආරාධනා කරනවා අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘ හොරණ දිකේනපුර සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘ ඒ වගේම බක්කුල රන්සෑයි ගෞරවනීය නිර්මාතෘ පරම පූජනීය රාජකීය පඬිත අපේ ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේටයි අපේ පාද අභිවන්දනීය ආරාධනය උතුම් වූ ධර්මයක් ශ්‍රවණය කරන්නට අභිලාෂයෙන් අපි සාදු නාද දීලා හිත හදාගෙන සූදානම් වෙමු. උන්වහන්සේට දැහැත් පූජා කිරීමෙන් ඊටමත් ගෞරවයෙන් ධර්ම දේශනාවට ආරාධනා කිරීම සඳහා අපේ ගෞරවනීය ආරාධනය ඌව වෙල්ලස්ස නියෝජනය කරමින් මොනරාගල අපේ මොනරාගල පාර්ලිමේන්තු මන්ත්‍රී උදේශාන්ත්‍ර ගුණවර්ධන මන්ත්‍රීතුමාට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා දැහැත් පූජා කරමින් සම්ප්‍රදායනුකූලව දේශකයාණන් වහන්සේට ධර්ම දේශනයට ආරාධනා කිරීමට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. අපි සාදු කියලා ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ඔබට මේ ධම හොඳින් වැටහේවා. සාදු සාදු සාදු. ඉඳගෙන ඉඳලා අමාරුද? චුට්ටක් නැගිටිමු අපි. දෑත් නළලට අරගෙන මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ දෙස බලාගෙන හඬ නගා සාදුකාරයක් දෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටි මේ උතුම් පිම්බිමට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි උන්වහන්සේ පරිහරණය කරලා පූජනීයත්වයට පත්වෙච්ච පාරිභෝගික වස්තුවක් වන ඒ උතුම් මිනි පළඟ තැන්පත් මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. එදා බුදුරජාණන් වහන්සේ සමග මේ පිම්බිමේ වැඩ සිටිය 500ක් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. හොඳයි, ඔහොම වාඩි වෙන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය කැලණිය රාජමහා විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ පූජනීය මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත පූජනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කැලණිය රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු අද මේ පින්ගමට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, කැලණිය චෛත්‍ය රාජානන් වහන්සේ අභියස අද මේ උතුම් පින්කම් මාලාව අපි සංවිධානය කරේ මේ බුද්ධ ශාසනයට අනාගත අපේක්ෂාවක් මුල් කරගෙන. අපි මුලින්ම මේ පින්කම පිළිබඳ ඔබ දැනුවත් කරද්දී සඳහන් කරා අතීතයේ බුද්ධ ශාසනයට විටින් විට හානිකර කාල එනකොට 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා බලනවා පාරමී පුරාගෙන යන බෝධිසත්වරු අතර වික්ත, විසරද, බහුශ්‍රුත සසරේ ධර්මයේ පුරුදු කරපු ධර්ම කතික ඊළඟට මිත්‍යා මතවාද ඛණ්ඩනය කරලා ධර්මයේ බලවත් කරන්න පුළුවන් තරම් පුණ්‍ය ශක්තියක් ඇති මහා පින්වන්ත අය මනුලව ඉන්නවද? මනුලව නැත්නම් දෙව්ලොව ඉන්නවද? එහෙම නැත්නම් බඹලව ඉන්නවද කියලා බලලා ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට මනුලවට ආරාධනා කරා බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒ වගේ මහරහතන් වහන්සේලාගේ ආරාධනාවක් මතයි බ්‍රහ්ම ලෝකයේ හිටිය තිස්ස නම් වූ බ්‍රහ්ම දේවතාවා බඹලවින් මනුලවට එන්නේ. ඒ තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. දෙවනි ධර්ම සංගායනාව කරපු මහරහතන් වහන්සේලා තමයි දෙව්ලොවට ගිහිලා ආරාධනා කරේ අනාගතයේ බුද්ධ ශාසනය අනතුරේ මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. මිත්‍යා මතවාද දරන රජවරු බලවත් වෙලා ශාසනයට හානි කරනවා. ශාසනය බලවත් කරන්න ඔබ තරම් පුණ්‍යවන්තයෙක් නෑ. බඹලවින් මනුලවට එන්න කියලා මහරහතන් වහන්සේලාගේ ආරාධනය මතයි තිස්ස කියන බ්‍රහ්ම දේවතාවා බඹලව ඉඳන් මනුලවට ආවේ. අපට සම්බුද්ධ ශාසනය ලැබුණේ මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තේ. 1000ක් මහරහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරලා ලෝකේ අනික් රටවලටත් මේ ධර්මයේ ව්‍යාප්ත කෙරෙව්වා. ධර්මාශෝක රජ්ජුරුවන්ට උපදෙස් දීලා රජ්ජුරුවන්ව තිසරණේ පිහිටවලා 84000ක් විහෙර විහාර ඉදි කරලා සම්බුද්ධ ශාසනය බැබලෙව්වා. ඒ වගේම ඔබ අහලා තියෙනවා මිලිඳු රජ්ජුරුවෝ මිත්‍යා මතවාද දරාගෙන ධර්මය අධර්මය කියලා තර්කයෙන් නොයෙක් තර්ක විතර්ක කරගෙන යනකොට එදා මහරහතන් වහන්සේලා බැලුවා මේ රජ්ජුරුව පරද්දන්න. රජ්ජුරුවන්ගේ මතවාද බිඳින්න සුදුසු කෙනෙක් මනුලව හිටියේ නෑ. දෙවියන් අතර ඉන්නවා බොහෝම බල සම්පන්න පාරමී පුරණ කෙනෙක්. එදා රහතන් වහන්සේලා දෙව්ලොවට ගිහිලා ඒ දෙවියන්ට ආරාධනා කරා. ඒ දෙවියන් ආරාධනය පිළිගෙන දෙව්ලොවින් මනුලවට ආවා. ඒ තමයි නාගසේන මහරහතන් වහන්සේ. ඒ වගේ ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයට හානිකර බොහෝ අවස්ථාවල පාරමී පුරණ බෝසත් දෙවිවරුන්ට ආරාධනා කරලා මනුලවට එන්න කියලා ආරාධනා කරපු සිදුවීම් අපේ ධර්මයේ සඳහන් වෙනවා. අපි මේ මහා පින්කම සිදු කරේ එවැනි උතුම් අරමුණක් ඇතුව. අපිට නොයෙක් වෙලාවට අහන්න ලැබෙනවා අද එන්න ශාසනය පිරිහෙනවා.
නොයෙක් මතවාද ධර්මයේ ස්වරූපයෙන් අධර්මයේ මතුවෙනවා. අපි මේ කරන ප්‍රාර්ථනාව තුළ අදහෙට ප්‍රතිඵල නොවනත් තව අවුරුදු 20කින් 30කින් මේ සම්බුද්ධ ශාසනය බලවත් කරන්න තරම් මහා පින් ඇති බෝධිසත්ව දරුවන් දෙව්ලොවින් මනුලොවට එයි. ඒ ප්‍රාර්ථනයෙන් තමයි අපි මේ පින්කම කරන්න. ඒ නිසා අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු. දෙව්ලොව ඉන්න පාරමී පුරන බෝධිසත් දෙවිවරුන් දිව්‍ය ලෝකවලින් චුත වෙන්න ආසන්න පාරමී පුරන බොහෝම බල සම්පන්න දෙවිවරුන් මේ ලංකා භූමියට මේ පින් ඇති පිළිවෙත් පුරන මේ අම්මාවරුන්ගේ කුස පිළිසිඳගෙන මේ රටත් සම්බුද්ධ ශාසනයත් බබලවන්න දෙව්ලොවින් මනුලොවට පැමිණෙත්වා කියලා සාදු කියලා ආරාධනා කරමු. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 9 වෙනි මාසේ තමයි මහියංගනයට වැඩම කරන්නේ. එදා යක්ෂයන්ගෙන් මේ රට බේරගෙන ගිරි දිවයින නමින් බුදුරජාණන් වහන්සේ ඉරුදියෙන් දිවයිනක් මේ ලංකා භූමියට ලං කරලා එදා මේ භූමිය පුරා හිටිය යක්ෂයන් අමනුෂ්‍යයන් මේ පිරිස ගිරි දිවයිනට පළවා හැරලා බුද්ධ අධිෂ්ඨානයෙන් ලංකා භූමිය පුරාම අහසේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරා කියලා සඳහන් වෙනවා. අර අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් විපතක් නොවෙන්න මේ භූමිය ආරක්ෂා කරා. එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු පිරිස රජවරු දෙවිවරු සුමන සමන් දෙවියන් බණහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. කේශ ධාතු මිටක් ලබාගෙන එදා ඉදිකරපු චෛත්‍ය රාජානන් වහන්සේ තමයි ඒ මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මේ ලක් දෙරණට වැඩම කරලා ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා ඉදිවෙච්ච ඒ උතුම් මහියංගන චෛත්‍ය රාජානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ උන්වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදවනවා. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තම අය බුදු ඇසින් ලෝකයේ දිහා බලනවා. බුදුරජාණන් වහන්සේ දා දකිනවා අනාගතයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන ධර්මයේ පිහිටන මේ ලංකා භූමියේදා මිනි පළඟක් නිසා නා රජවරු යුද වදින්න සූදානම් වෙනවා. මේ යුද්ධය ඇති වුණා නම් විශාල පිරිසක් මිය යනවා. බුදුරජාණන් වහන්සේ පාට සිවුරු අරගෙන ගන්ධ කුටියෙන් එළියට වැඩම කරා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවන පුණ්‍ය භූමිය. බොහෝ දෙවිවරු අහසේ ඉඳන් ස්වාමීනි අපිත් එනවා කියලා ඉදිරිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි, නුඹලා මේ ගමනට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය අසල කිරි පළුරුක විමාන කරගෙන හිටිය සමින්දි සුමන කියන දේවතාවට බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ ඔය විමාන කරගෙන ඉන්න කිරි පළුරුක උදුරාගෙන තථාගතයන් වහන්සේ සමග ඔබ පමණක් එන්න. බුදුරජාණන් වහන්සේ අහසට පැන නගිද්දී සමින්දි සුමන දේවතාවා කිරි පළුරුක උදුරාගෙන බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහලින් මුතු කුඩයක් වගේ කිරි පළුරුක රැගෙන අහසීම වැඩම කරා එදා නාගදීපේට. චූලෝදර මහෝදර නා රජවරු මිනි පළඟක් නිසා යුද වදින්න යනකොට එදා බුදුරජාණන් වහන්සේ අහසේ සිට පෙළහර පාලා මේ ආරවුල සංසිඳෙව්වා. ඒ අය සමගි වෙලා මිනි පළඟ බුදුහාමුදුරන්ට පූජා කරා. අපේ බුදුරජාණන් වහන්සේ මිනි පළඟේ වැඩ ඉඳලා දහම් දෙසලා ඒ මිනි පළඟ බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරා. සමින්දි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ අණ කරා, ඔබ මේ භූමියත් මෙතන ඉදිවන චෛත්‍යයත් මේ ප්‍රදේශයත් ආරක්ෂා කරගෙන මෙහි වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ ආපහු වඩින්න සූදානම් වෙද්දී
එදා මහෝදරගේ සහයට විශාල සේනාවක් අරගෙන ගිහින් හිටිය මේ කැලණියේ රජකං කරපු මණියක්කික කියන නාග රජ්ජුරු. නාගදීපේදිමයි බුදුරජාණන් වහන්සේට ආරාධනය කරන්නේ. සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබවහන්සේ මීට පෙර මයිංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිෝ බේරගත්තා. මේ වතාවේ මිනි පළඟක් නිසාපේ ජීවිත අනතුරේ වැටෙන්නේ අද්දී. ඔබවහන්සේ අපිට ජීවිත දානය ලබා දුන්න. සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබවහන්සේ නැවතවතක් මේ ලංකා භූමියයට වැඩම කරන සේක්වා තනියම නොවේ. සංඝයා පිරිවරාගෙන මහරහතන් වහන්සේලා පිරිවරාගෙන. ඔබවහන්සේ මගේ රාජ්‍යයට වඩින සේක්වා කියලා කැලණියට ආරාධනා කරන්නේ නාගදීපේදී. බුදුරජාණන් වහන්සේ ආරාධනයේ පිළි අරගෙන අහසිම්ම ආපහු දඹදිව් තලයට වැඩම කරා. ඒ මිනි පළඟ තැම්පත් කරලා නාගදීප පුදබිමේ ඉදිවෙච්ච ඒ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේටද අපගේ නමස්කාරය වේවා සාදු සාදු. පිංහතුනී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ වෙසක් මාසයේ තමයි 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ කැලණිය පුදබිමට මණියක්කික නාග රජ්ජුරුවන්ගේ ආරාධනය මත අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම් වැඩම කරේ මේ කැලණි ගංගාව අයිනි ගන් තොටට. බුදුරජාණන් වහන්සේ ගඟට බැහැල පැම් පහසු වුණා. උන්වහන්සේ පැම් පහසු වෙලා ගොඩට වැඩම කරපු වෙලාවේ. එදා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේගේ නානකඩේ අපි ධර්මයේ හඳුන්වන්නේ දිය සාටක ධාතුන් වහන්සේ දිය සාටකේ. එතන තිබ්බ ගලක වනනවා. ඒ වෙලාවේ නාගලෝකේ නාගයන් මේ කැලණි ගඟේ මතු වෙලා වැඳගෙන සාදුකාර දීලා ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපට වන්දනා කරන්න උතුම් දෙයක් පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ රළේ මුවාවන තැන නාගයන්ගේ ආරාධනය මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා ඉතිහාසෙ තියෙනවා. පිංහතුනි කැලණි ගඟේ රළේ මුවාවන තැන ගම් පතුලේ පිහිටවපු ඒ සිරිපහ සටහන අද අපිට ඇස් දෙකෙන් දකින්න වන්දනා කරන්න බෑ. හැබැයි අපි දන්නවා අපේ ඉතිහාසෙ තියෙනවා මේ කැලණි ගඟේ රළේ මුවාවන තැන බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පිහිටෝල වැඩ සිටිනවා. ඒ උතුම් සිරිපා සටහනට දහසක් නිම්වලලුවලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගේ යුක්ත ඒ උතුම් සම්බුදු සිරිපා සටහනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු. ටික වෙලාවකින් බලද්දී අර බුදුරජාණන් වහන්සේගේ නිසීදනේ උන්වහන්සේ දිය සාටකය හැටියට භාවිතා කරපු මේ නානකඩි අර ගල මත එහෙම පිහිටල. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය ගලත් ඔය දිය සාටකයත් තැම්පත් කරලා එතනම චෛත්‍යයක් ඉදි කරන්න. ඉතිහාසි සඳහන් වෙනවා එගොඩ කැලණියේ සිවුරු දාගැබ නමින් චෛත්‍යයක් ඉදි වුණා කියලා ඒ දිය සාටකයේ තැම්පත් කරලා. ඒ උතුම් සිවුරු දාගැබට අපගේ නමස්කාරයම වේවා සාදු සාදු. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග එතන ඉදන් තමයි පෙරහැරෙන් එදා රජතුමා රාජකීය පිරිස පිරිවරාගෙන සාදුකාර දෙමින් මේ සෑ මළුවට වඩම්මගෙන පැමිණිය. අද මේ විදුලි ආලෝකයෙන් බබලන අද අපි බොහෝම සද්ධාවෙන් පෙරහැරෙන් ඇවිල්ලා මේ කංචුක පූජා කරලා සුවඳ මලින් සරසලා මේ උතුම් පුද පූජා කරන මේ කැලණිය චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි භූමියේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එදා මණියක්කික නාග රජ්ජුරුව මැණික් කතුරපු මිනි පළඟක් බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න පිළිගැන්නුවා. 500ක් රහතන් වහන්සේලාට මේ භූමිය ආසන සකස් කරලා පිළිගැන්නුවා. එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිමින් මේ භූමියේ දහම් දෙසුවා. බණහලා මණියක්කික නාග රජ්ජුරුව ඇතුළු විශාල පිරිසක් තෙරුවන් සරණ ගියා.
මේ බුද්ධ ශාසනය මේ ලෝකයේ තියෙන උතුම්ම ලාභේ තමයි තුනුරුවන් සරණ යන එක. සද්ධහා ලාභේ. එදා විශාල පිරිසක් තෙරුවන් සරණ යද්දී බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරනවා. එදා දෙවියන් පිරිවරාගත්ත දේවතාවෙක් අහසින් ඇවිල්ලා මේ ප්‍රදේශයේම බබලවාගෙන ආරාධනයක් කරා නිදුකානන් වහන්ස මම සුමන සමන් දෙවියන්. ඔබවහන්සේදා මටයි කේෂ දහතුන් වහන්සේලා මිටක් ලබා දුන්නේ මයිංගනයට වැඩම කරපු ගමනේ. අද මම සමන්තකූට පර්වතයේ විමාන කරගෙන වැඩඉන්න මේ දෙවි දේවතාවරු පිරිවරාගෙන. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ උතුම් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මගේ විමානයේ පිහිටි සමන්තකූට පර්වත මුදුනට වැඩම කරන සේක්වා. දෙව් බමුන්ට වන්දනා කරන්න අපිට වන්දනා කරන්න පූජනීය සලකුණක් පූජනීය දෙයක් තථාගතයන් වහන්සේ සමන්තකූට පර්වත මුදුනේ පිහිටවන සේක්වා කියලා ආරාධනා කරා. පිංහතුනී සුමන සමන් දෙවියන් සමන්තකූට පර්වත මුදුනට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්නේ මේ කැලණිය චෛත්‍යරාජාණන් වහන්සේ අභියසදී. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය. උන්වහන්සේ වැඩ සිටියේ බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච මේ භූමියේ ඒ මිනි පළඟ තැන්පත් මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු. පිංහතුනි මේ ලංකා භූමිය පුරාම වැඩඉන්න අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා සොළොස් මස්ථාන ඇතුළුවේ පූජනීය සියලු පුුණ්‍ය භූමිවල ඒ උතුම් වැඩඉන්න ධාතුන් වහන්සේලාගේ ඒ උතුම් බුද්ධ ශක්තියෙන් ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු බෝධීන් වහන්සේලාගේ අනන්ත ගුණානු භාව බලයෙන්. ඔබ හැම දෙනාටම මේ සම්බුද්ධ ශාසනය බබලවන්න අපි මේ කරන මහා පින්කම අකනිටා බඹලව දක්වා දෙවියන් සාධකාරදිදී අනුමෝදන් වෙත්වා. දෙව්ලොවින් චුතවෙන්න ආසන්න පින් ඇති දෙවිවරුන්ට මේ පණවිඩය දෙවියන් සාධකාරදිදී දැනුන්දීලා මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්න පින් ඇති දෙවියන් දෙව්ලොවින් මනුලොවට වැඩම කරත්වා සාධෝ සාධෝ. පිංහතුනී ධර්මය සඳහන් වෙනවා පුබ්බ නිමිත්ත කියලා ලස්සන දේශනාවක්. මේ පුබ්බ නිමිත්ත සූත්‍රය සඳහන් වෙන්නේ දෙවියන්ගේ ආවිෂ ගෙවිල අවසන් වෙනකොට ඒ දෙවිවරුන්ගේ ලක්ෂණ කීපයක් පහළ වෙනවා. දෙවියන්ට දිවිය ශරීරය ලැබෙනකොටම තමන්ගේ පෙර පින් බලයෙන් දිවිය මල්මාලා දිවිය සලුපිලි දිවිය ආභරණ ශරීරයට පහළ වෙනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගියත් ඒ මල් පරවෙන්නේ නෑ. සුවඳ හමමින් ඒ දිවිය තේජස පවතින තාක් දිවි ආවිෂ පවතින තාක් කල් දෙවියන්ගේ දිවිය මල්වල සුවඳ දිවිය මල් ඒ විදිහටම පවතිනවා. හැබැයි දෙවියන්ගේ ආවිෂ ගෙවෙනකොට දෙවියන් චුතවෙන්න ආසන්න වෙනකොට අර පැළඳගෙන ඉන්න දිවිය මල්මාලා පරවෙන්න පටන් ගන්න. මල්මාලා පරවේගෙන යනවා. දෙවියන්ගේ දිවිය ශරීර හරීම දීප්තිමත්. ආලෝකයේ විහිදෙනවා දෙවියන්ගේ ශරීරවලින්. ඒ ආලෝකයෙන් තමයි දෙවියන්ගේ පින ගැන අනිත් අය තේරුම් ගන්න. මේ කෙනා බොහෝ පින් ඇති කෙනෙක්. මේ කෙනා ගොඩාක් පින් කරපු කෙනෙක්. මේ කෙනා මහේශාක්‍ය දේවතාවෙක්. ඒ දෙවියන්ගේ දිවිය තේජස දිවිය වර්ණය දිවිය දීප්තිමත් භාවයෙන් තමයි අනිත් දෙවිවරු ඒ කෙනාගේ පින තේරුම් ගන්න. හැබැයි දෙවියන්ගේ ආවිෂ ගෙවීගෙන යනකොට අර දිවිය වර්ණය එන්නෙන් අඩු වෙලා යනවා. දෙවියන් පැළඳගෙන ඉන්න දිවිය සලු පිළි කිලුට වේගෙන යනවා. ලස්සන්ට තිබ්බ දිවිය සලු පිළි කිලුට වෙනවා. ඒ වගේම දෙවියන්ට දිවිය විමානවල සිත්තලවන් නැතුව යනවා. අර දිවිය සැප සම්පත් දිවිය විමානවලට තිබ්බ ආසාව ටික ටික අඩු වෙනවා. මේ ලකුණු පහළ වෙනකොට දෙවියන්ගේ ශරීරවලින් පවා දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා. කවදාවත් දෙවියන්ගේ පින තියෙන තාක් දිවිය ශරීරයෙන් දහඩිය වැగిරෙන්නේ නැහැ.
දෙවියන් චුත වෙන්න ආසන්න වෙනකොට ඔය නිමිති පහළ වෙනවා. ඒ නිමිති පහළ වෙනකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මේ කෙනා දිව්‍ය ලෝකෙන් චුත වෙන්නයි යන්නේ. එතකොට අනෙක් දෙවිවරු ලං වෙලා ඒ දෙවියන්ට කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත ඔබ දැන් සුගතියට යන්න. සුගතින් ගන්ත්වා සුලද්ද ලාභං ලබ. සුගතියට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවාතීති. ඒ උතුම් ලාභය ලබාගෙන ඒ උතුම් ලාභය තුල ස්ථාවර වෙන්න. අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මේ කාරණේ දකිනවා. දැකලා එදා භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා ධම්සභා මණ්ඩපයේදී මහණෙනි දිව්‍ය ලෝකේ ආවිෂ ගෙවලා චුත වෙන්න ආසන්න දෙවිවරුන්ට අනික් දෙවිවරු මේ විදිහට කියනවා පින්වත ඔබ සුගතියට යන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙවියන් සුගතිය කියලා හැඳින්නුවේ මනුස්ස ලෝකේ. ඒකට හේතුව දිව්‍ය ලෝකෙම ඉන්න කීවට වැඩක් නැහැ. දැන් එයාගේ දිව්‍ය ලෝකෙ පින ගෙවිගෙන යන්න. ඒ නිසා ඉක්මනට මනුස්ස ලෝකෙට යන්න කියලා. ඒ මනුස්ස ලෝකෙට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභය ලබන්න. ඒ උතුම්ම ලාභය තමයි තිසරණය. තුනුරුවන් තුල පිහිටන් දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේව සරණ යන්න. මනුලොවට ඇවිල්ලා දිවි හිමියෙන් ධර්මයේ සරණ යන්න. දිවි හිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යන්න. ඒ උතුම් ලාභය ලබන්න කියලා. උතුම් ලාභය ලබාගෙන ඒ විතරක් නෙමෙයි. බලන්න දෙවියන් කියන කාරණේ සුප්පතිට්ඨිතෝ භවාතීති. ඒ උතුම් ලාභය තුල ඔබ මනුලොවට ගිහිල්ලා ස්ථාවර වෙන්න කියනවා. තිසරණේ තුල ස්ථාවර වෙනවා කියන්නේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා සෝවාන් වෙන්න කියන්නේ. සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවෙන් යුක්තයි. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ ධර්මයේ ගැන අචල සද්ධාවෙන් යුක්තයි. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ සංඝයා ගැන අචල සද්ධාවෙන් යුක්තයි. ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා. එතකොට පින්වතුනි දෙවිවරු කියනවා ඔබ මනුස්ස ලෝකෙට ගිහිල්ලා තිසරණේ තුල ස්ථාවර වෙන්න සෝවාන් වෙන්න. එහෙමනම් අර පින් ඇති දෙවිවරු දිව්‍ය ලෝකේ මනුලව දිහා බලනකොට සෝවාන් වෙන්න පුළුවන් තැනක්. තිසරණේ පිහිටන්න පුළුවන් තැනක්. මනුස්ස ලෝකේ ගුණධර්ම පුරන පින් ඇති අම්මා කෙනෙක් පින් ඇති පවුලක් ඉන්නවද කියලා දෙවියන් බලනවා මනුස්ස ලෝකයට එන්න පෙර. ඒ නිසා පින්වතුනි ඒ වගේ පින් කරපු පාරමී පුරපු ගුණධර්ම පුරාගෙන යන පිනට කැමති දෙව්ලොව ඉන්න දෙවිවරු දෙව්ලොවින් මනුලවට එනකොට එවැනි පින් ඇති දෙවි කෙනෙක් අම්මා කෙනෙක්ගේ කුස පිළිසිඳ ගන්න නම් ඔබ ඊට සුදුසු ගුණධර්ම ඇති අම්මා කෙනෙක් වෙන්නට ඕනේ. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක දීතු කියලා සූත්‍රයක් තියෙනවා. එකම දුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දුවට හැම වෙලාවෙම අවවාදයක් දෙන්න කියනවා. ඒ අවවාදේ තමයි මගේ දුවේ ඔයා කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙන්න ඕනේ. දුවේ ඔයා වේලුකණ්ඨකී නන්දමාතා වගේ කෙනෙක් වෙන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා තමන්ට දියණියක් නම් උපදින්නේ. ඒ දුවට දෙන්න කියනවා ඉලක්කයක්. කුජ්ජුත්තරා වගේ වෙන්න. වේලුකණ්ඨකී නන්දමාතා වගේ කෙනෙක් වෙන්න. ඒ දෙන්නම මනුස්ස ලෝකේ අනාගාමී ඵලයටම හිත දියුණු කරගත්ත ශ්‍රාවිකාවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ට උපදින්නේ පුතෙක් නම් තමන්ට දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච දරුවා පුතෙක් නම් ඒ පුතාට පුංචි කාලේ ඉඳන් කියන්න කියනවා පුතේ ඔයා චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙන්න. පුතේ ඔයා හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඉලක්කය. චිත්ත ගෘහපති කියන්නේ ගිහි ශ්‍රාවකයෝ අතර ධර්ම කතික කෙනෙක්. හත්තාලෝක පුත්ත සිටුතුමත් චිත්ත ගෘහපතිතුමත් ගිහි ජීවිතයේම අනාගාමී ඵලයට හිත දියුණු කරගත් අය. ඒ නිසා ඔබ පින් ඇති දරුවෙක් ඔබේ කුසින් ලෝකයට බිහි කරාට පස්සේ
ඔබ හිතන්න මේ ඉන්න බුද්ධ ශාසනයක් තුළ මේ ලෝකෙ කෝටි 700කට එහා ජනතාවක් ජීවත් වනත් අපිට මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ අපි තරං වාසනාවන්ත පිරිසක් නෑ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩඉන්න මේ උතුම් පිම්බිමේ. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්න ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ වැඩඉන්න මේ උතුම් ලක්තෙරණේ. බුදුරජාණන් වහන්සේක විශාලම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ වැඩඉන්න මේ උතුම් පිම්බිමේ. බුදුරජාණන් වහන්සේගේ දකුණුවකු ධාතුන් වහන්සේ. බුදුරුව මවාගෙන යමා මහ පෙළහරපාල තූපාරාම සෑයි පිහිටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා දහත්තුන් වහන්සේ මයිංගන සෑයි වැඩඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ දෙබැම මැද පිහිටි ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදු බුදුරැස් විහිදිච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. අෂ්ටවංක මානික්‍යයක් තුළ තැම්පත් වෙලා මිහින් තලේ සේල චෛත්‍ය තුළ වැඩඉන්න. මේ ලංකා භූමිය ඉන්න අපි ධාතු මන්දිරයක් ඇතුළේ ඉන්නවා වගේ මහා පින්වන්ත ජාතියක්. ඒ නිසා පින්වතුනේ ඔබේ කුසෙන් මේ මනුලව දරුවෙක් මේ ලෝකයට උපදිනවා කියන්නේ ඒ දරුවට දෙන්න තියෙන උතුම්ම ලාභේ තමයි සද්ධහලාවේ. පුංචි කාලේ ඉඳන් සද්ධාව ඇති කරවන්න. ඒ දරුවව තිසරණයේ පිහිටවන්. ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහල ඇති එදා සුජාතාවටත් දරුවෝ නැති ප්‍රශ්නයක් තිබ්බද නැද්ද. සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන එන්න ඕනෑ. බුදු කෙනෙක් බුදුවෙන ජීවිතේ බුදුවෙන්න පෙරදින බුදුරජාණන් වහන්සේ නමකට කිරිපිඩු පූජාවක් කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආනන්ද හාමුදුරුවන්ට දේශනා කර ආනන්දය බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානයන් අතර බුදුවෙන්න පෙර සුජාතාවගේ කිරිපිඩු දානයත් පිරිනිවන් පාන දින චුන්ද කර්මාර පුත්තගේ දානයත් ඒ දාන දෙක සියලු දානයන් අතර මහත් පලයි මහානිසංසයි කියල. එදා සුජාතාව භාරයක් වුණා නුගරුකට අධිග්‍රෝහිත දේවතාවට. එදා ඒ නුගරුක බොහෝ පිරිසකට පිහිටවෙච්ච යහපත් ප්‍රාර්ථනයන් ඉෂ්ටවෙච්ච නුගරුකක්. සුජාතාව ගිහිල්ලා නුගරුක සුද්ධ පවිට්‍ර කරලා අතුපතු ගාල ඒ නුගරුක පැංගොලින් දෝනය කරලා තමන්ගේ සේවිකාවත් එක්ක භාරයක් වුණා. ඒ භාරයේ තමයි තමන්ට ගුණයහපත් බොහෝම ගුණයහපත් කල්්‍යයාන ගුණ ඇති සාමියෙක් ලැබෙන්. ඊළඟට ඒ ස්වාමියට දාව ලැබෙන දරුවා තමන්ට පින්වන්ත ගුණවන්ත දීර්ඝායුෂ ඇති බොහෝම ගුණයහපත් පිරිමි දරුවෙක් උපදින්. මෙන්න මේ ප්‍රාර්ථනාව සුජාතාවට ඉෂ්ට වුණා. අර නුගරුකට භාර වුණාට පස්සේ. මේ භාරය ඔප්පු කරන්න තමයි කිරිපිඩු සකස් කරේ. ඒක පුදුම කිරිපිඩු දානයක්. අපිට හිතාගන්නවත් බෑ. කිරියල දෙන්නු 1000ක් නාවල අලුත් තනකොළ කවල ඒ 1000ගෙන් කිරිදෝලා 500කට පෝනෝ. ඒ 500 දෙනාගෙන් කිරිදෝලා කිරියල දෙන්නු 250කට පෝනෝ. ඒ 250ගෙන් කිරිදෝලා කිරියල දෙන්නු 100 දෙනෙකුට පෝනෝ. ඒ අයගෙන් අවසාන 10 දෙනාගෙන් ඔය විදියට කිරිදෝල අන්තිමටම කිරිදෝල ගන්න අන්තිම 10 දෙනාගෙන් ගන්න කිරිවලින් තමයි මේ කිරිපිඩු දානය සකස් කරේ. එදා සුජාතාව මේ කිරිපිඩු දානය හදලා සේවිකාවට කිව්වා නුගරුක සුද්ධ කරන්න. එතන අතුපතු ගාල සූදානන් කරන්න කිරිපිඩු අරගෙන යන්න කලින්. යනකොට අපේ බෝසතාණන් වහන්සේ එදා දුස්කරක්‍රියාව අවසන් කරලා දින 7ක් ඒ වෙනකොට. බුදු වෙන දවසේ උන්වහන්සේගේ ශරීරයේ රත්තරම් පාටින් බැබලෙන දවසක්. ගිනිඅඟුරු පාට රශ්මියක් බුද්ධත්වයට පත්වෙච්ච දවසෙත් පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුරෙන් විහිදුනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එදා මේ නුගරුක අසල අපේ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශරීරයෙන් ගිනිඅඟුරු පාට රශ්මියක් විහිදෙනවා. සේවිකාව දැකපු ගමන් හිතුවේ නුගරුකට අධිග්‍රෝහිත දේවතාවක් ගහෙන් පහළටම බැහැලා කියලා.
දුවගෙන ගිහින් කිව්වා දේවිය ඔබේ අරමුණ ඉෂ්ට වුණා. ඔබට හොඳ ගුණයහපත් ස්වාමියෙක් ලැබුණා. ඒ වගේම පින්වන්ත පුත්රුවණක් පහළ වුණා. අන්න දේවතාවක් ගහෙන් පහළට බැහැලා ඔබේ කිරිපිඩු දානේ පිළිගන්න ඉන්නවා. එදා සාදුකාර දිදී ගිහිල්ලා අපේ බෝසතාණන් වහන්සේට සුජාතාව කිරිපිඩු දානය පූජා කරගත්ත. ඒ නිසා පිංවතුනේ අතීතයේ ඉඳං තමන්ට පින්වන්ත දරු සම්පතක් වෙනුවෙන් අම්මාවරු බෝධීන් වහන්සේලාට නුගරුකට දැන් ඒ කාලේ බුදුහාමුදුරුව බුදුවෙන්න කලින් නුගරුකට බාර වුණේ. අද අපිට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පාරිභෝගික ධාතුන් වහන්සේ හැටියට පෙන්වේ බුදුහාමුදුරුව පරිහරණය කරපු දේවල් අතර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අග්‍රයි. ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරගෙන අපිට ගුණධර්ම පුරලා දෙවියන්ට පින් අනුමෝදන් කරලා ඔබට බාරහාර වෙන්න මොනතරම් පූජනීය වස්තු අපිට මේ බුද්ධ ශාසනයේ ලැබිලා තියෙනවද. පිංහතුනේ පින් ඇති දරු සම්පතක් ලබන්න. ඔබට ධර්මයේ තියෙන වැදගත් කරුණු කීපයක් මං ඔබට මේ දේශනාව තුළ විස්තර කරලා දෙනවා. හොඳට මේ ටික මතක තියාගන්න. ඊළඟ දේ තමයි මේ ටික අහගෙන ඉඳලා ඔබ ධර්මානුකූලව මේ කාරණා පුරුදු කරන්න. පෞද්ගලිකව අපිව හම්බෙන්න එන්න එපා. හාමුදුරුවෝ මොකද්ද එදා බණට කීවේ කියලා. දැන් හොඳට අහගන්න. ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කලලයක් කුසක දරුවෙක් පිහිටන්න උපකාර වෙන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ඒ අම්මා ඍතු වෙන කෙනෙක් වෙන්නට ඕනේ. ඊළඟට සරු පුරුෂයෙක් ඉන්නට ඕනේ. ඒ දෙමව්පියන්ගේ එකතු වීමක් සිද්ධ වෙන්නට ඕනේ. ඒත් එක්කම විඤ්ඤාණයක් කුසේ බැස ගන්නට ඕනේ. ඔන්න ඔය කාරණා කීපේ එකතු වෙච්ච තැන තමයි දරුවෙක් කුසේ පිළිසිඳ ගන්නෙ. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා මේක සඳහන් වෙන්නේ මිලින්ද ප්‍රශ්නේ. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා දරු ගැබක් කුසේ පිහිටන ආකාර 4ක් ධර්මයේ සඳහන් වෙන. මේ ආකාර 4 තමයි කර්ම වශයෙන් කුසේ දරු ගැබක් පිහිටන්න පුළුවන්. ඔන්න පළවෙනි එක. ඊළඟට යෝනි වශයෙන් කුසේ දරු ගැබක් පිහිටන. ඊළඟට කුල වශයෙන් පිහිටනවා. ඊළඟ එක තමයි ආරාධනා වශයෙන් කුසේ දරු ගැබක් පිහිටන. ඔන්න ඔය ආකාර 4 ධර්මයේ පෙන්වන. මේකෙන් අපිට වැදගත්ම දෙකක් තියෙනවා. ඒ තමයි කර්ම වශයෙන් කුසේ කොහොමද දරු ගැබක් පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරපු කාරණා තමයි නාගසේන මහරහතන් වහන්සේ එදා විස්තර කරන්නේ. මේකේ සඳහන් වෙනවා මහා බල සම්පන්න දේවතාවෙක් ඉන්නවා. ඒ දේවතාවගේ කර්ම ශක්තිය බලවත්. කුසල් බලවත්. එහෙම කුසල් බලවත් දේවතාවෙකුට කැමති තැනක හිත පිහිටෝලා කැමති අම්මා කෙනෙක්ගේ කුස පිළිසිඳ ගන්න පුළුවන් කියන. එතනදී අම්මා තාත්තගේ දෝෂයක් තියෙන්න පුළුවන්. ඒක කැපිලා යනවා අර බල සම්පන්න දේවතාවගේ පින බලවත් කියන. කර්ම වශයෙන් කුසේ පිළිසිඳ ගන්නවා කියන්නේ පාරමී පුරන මහා පින් ඇති බෝධිසත්වරු ඉන්නවා. එවැනි බෝධිසත්වරුන්ගේ පින ගොඩාක් බලවත්. ඒ ගොඩාක් පින බලවත් ඒ බෝධිසත්වරුන්ට කැමති අම්මා කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගන්න පුළුවන් කියන. ඒක උපමාවක් කියනවා මේ වගේ. බොහෝ ධනය තියෙන බොහෝ සල්ලි තියෙන ධන කුවේරයෙක් ඉන්නවා. අපි හිතමු සල්ලි වලට කරන්න දෙයක් නැති කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා. එහෙම මුදල් තියෙන කෙනෙකුට Tamanට හිතෙනවා ඉඩමක් ගන්න. ගන්න බැරිද? පුළුවන්. ඇයි සල්ලි තියෙනවා. Tamanට වාහනයක් ගන්න හිතෙනවා. එක වාහනයකට වාහන 10ක් ගන්න පුළුවන්. ඇයි? Tamanට ධනෙ තියෙනවා. Tamanට හිතෙනවා කුඹුරු යායක් ගන්න. එක කුඹුරු යායට කුඹුරු යා ගමක් ගන්න බැරිය. සල්ලි තියෙනවනේ. ඒ වගේ කියනවා මහා ධනවත් කෙනෙකුට Tamanට හිතෙන දේවල් ඒ මිල මුදල් වලින් කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා පාරමී පුරපු පින බලවත් මහා පින් ඇති දේවතාවෙකුට කැමති අම්මා තාත්තා කෙනෙක්ගේ කුස පිළිසිඳ ගන්න පුළුවන් කිය.
ඒක ධර්මයේ විස්තර කරන්නේ කර්ම වශයෙන් ගැබ් ගැනීමක් කුස පිළිසිඳ ගැනීමක් සිදුවෙන ආකාරයක් කියලා. මහා පිං ඇති කෙනෙක් කුසට එන ආකාරය. ඊළඟට සඳහන් වෙන කාරණා අතර ආරාධනා වශයෙන් කුස පිළිසිඳ ගැනීම. මේක තමයි අපිට වැදගත්. ආරාධනා වශයෙන් කුස පිළිසිඳ ගන්න නම් මෙන්න මේ කරුණු ඒ දරුව අපේක්ෂා කරන අම්මා තුල මේ කරුණු තියෙන්නට ඕනේ. අම්මා විතරක් නෙමෙයි. ඒ තාත්තා බේබද්දෙක් නා. තාත්තට ගුණධර්මයක් නැත්නම් තාත්තා කුසල් වඩන් නැත්නම් දෙවි කෙනෙක් ඒ පවුලේ හිත පිහිටෝලා දෙව්ලොවින් මනුලොවට එයිද? නෑ. ඒ නිසා ඒ පවුලේ මේ ගුණධර්ම තියෙන්න ඕනේ. ඔන්න ධර්මයේ විස්තර වෙන ආකාරය. දරුවන් නැති කුලයක් වේද? ඒ කියන්නේ බොහෝ කාලයක් දරුවෝ නැතුව. අනේ අපිට දරුවෝ නෑ කිය පසුතැවි තැවි ඉන්න පවුලක් ඉන්නවා. ධන ධාන්‍ය ඇති පවුලක් වේද? ඒ අයට බොහෝ සැප සම්පත් තියෙනවා. ඒ සැප සම්පත් තියෙනවා කියන එකේ තේරුම තමයි ඒ අය කුසීත නෑ. වීරියවන්තයි. තමන් බොහොම උත්සාහයෙන් වීරියෙන් ධන ධාන්‍ය උපදවා ගන්න වීරියවන්ත පවුලක්. සද්ධාවන්ත වේද? ඒ දෙමව්පියෝ බොහෝම සද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය තුනුරුවන් ගැන සද්ධාවන්ත අය. සිල්වත් වේද? ඒ අම්මා තාත්තා දෙන්නම බොහෝම සිල්වත්. නිති පන්සිල් රකින්නවා, පොයට උපෝසතේ රකින්න ගුණධර්ම පුරන සීලවන්ත ගුණධර්ම ඇති දෙන්නේ. කල්යාණ ධර්ම ඇත්තේ වේද? ඒ අය බොහෝ ගුණධර්ම තියෙනවා. කෘත ගුණ දන්නවා. අසරණ කෙනෙක් දැක්කාම අනේ පව් කියලා උදව් උපකාර කරන. නිතර දම් පින්කම් කරනවා. හැමෝටම උදව් උපකාර කරන්න උත්සාහ කරනවා. බොහෝ ගුණධර්ම ඇති කල්යාණ ගුණධර්ම ඇති දෙමව්පියන්. ඒ විතරක් නෙමෙයි ඉවසීම තපස ඉවසනවා. හොඳ ඉවසීමක් පුරුදු කරන අය. ඒ කියන්නේ මෛත්‍රිය වඩන. මෙන්න මේ විදිහේ ගුණධර්ම ඇති යුවලක් ඉන්නවද යම් පවුලක දරුවෝ නැතුව. ඒ අය ගුණධර්ම රකිමින් කාලයක් තිස්සේ තමන්ගේ ගුණධර්ම ගැන සිහි කර කර හිතනවා අනේ අපි මෙහෙම පින් කරනවා. අපි මෙහෙම ගුණධර්ම පුරනවා. අපි සිල්වත්. අපිට පින්වන්ත දරු සම්පතක් ලැබේවා කියලා හිත හිතා ඉන්නවා. මේක දැනෙනවා කියනවා සක්‍ර දෙවියන්ට. දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳු බලනවා දෙව්ලොවින් චුත වෙන්න ආසන්න දෙවියන් අතර පින් ඇති දෙවිවරු කවුද කියලා බලනවා. එහෙම බලලා ඒ දෙව්ලොවින් චුත වෙන්න ආසන්න දෙවිවරු ළඟට ගිහිල්ලා සක්‍ර දෙවියන් විධාන කරන්න. සක්‍ර දෙවියෝ කියනවා පින්වත ඔබ මනුලව අසවල් කුලේ සිල්වත් ගුණවත් ගුණධර්ම පුරන අර අම්මගේ කුසේ පිළිසිඳ ගන්න දෙව්ලොවින් මනුලොවට යන්න කියලා සක්‍ර දෙවියන් ඒ දේවතාවට විධාන කරලා දෙව්ලොවින් මනුලොවට එවනවා කිය. අන්න ඒක ධර්මයේ පෙන්නන්නේ ආරාධනා වශයෙන් ගැබ් ගැනීම හැටියට. ආරාධනා වශයෙන් කුස පිළිසිඳ ගැනීම හැටියට. ඔබ අහලා තියෙනවා විහාර මහා දේවියට කාලයක් දරුවන් නැතුව හිටියා කියලා. විහාර මහා දේවිය කියන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යනවා. මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගිහි කල අම්මා. සසරේ පාරමී පුරාගෙන යන කෙනා. එදා මේ කැලණිය භූමිය තමයි කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ රාජ භූමිය. කැලණිතිස්ස රජ්ජුරුවන්ගේ දූ කුමරිය. මේ රට වෙනුවෙන් එදා මුහුදට බිලිවෙන්න ඉදිරිපත් වුණා. ඒ තරම් පරිත්‍යාගයක් කරපු මේ මහා පින්වන්ත විහාර මහාදේවිය දවසක් දානය අරගෙන ගිය ආරාමයක. ඒ ආරාමේ හිටිය ස්වාමීන් වහන්සේලා අතර නායක හාමුදුරුවෝ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ බැලුවා දේවිය මොකද දුකෙන්? ඔබ බොහෝ පින් ඇති කෙනෙක්. මොනවද ඔබට තියෙන අඩුපාඩු? රජ්ජුරුව කොච්චරනම් ගුණවන්ත කෙනෙක්ද? ඒ වෙලාවේ කිව්වා අනේ ස්වාමීනි මට සැප සම්පත් වලින් අඩුවක් නැහැ. නමුත් රජ්ජුරුව දුකෙන් ඉන්න කාරණයක් තියෙනවා. ඒ තමයි දරු සම්පතක් නැහැ. මේ රාජ්‍ය බාර ගන්න පින් ඇති දරුවෙක් නැහැ, පුතෙක් නැහැ. ඒ වෙලාවේ මේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ 이르දියෙන් බැලුවා මේ අම්මට දරුවෝ ලබන්න පින තියනවද? බලනකොට මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන කෙනෙක්. පින් ඇති කෙනෙක් ඉන්නවා. ඒ ආරාමෙම කුටියක ඉන්නවා ස්වාමින් වහන්සේ නමක් ගිලන් වෙලා දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නවා.
කිව්වා දේවිය ඔබ අන්න අර කුටියට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ දැන් දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නේ. උන්වහන්සේට ආරාධනා කරන්න කීවා දෙව්ලොව උපදින්න කලින් මගේ කුසේ පිළිසිඳ ගන්න කිය. නැවත නැවතත් සිහි කරා බෑම කිව කලින් දේවිය මන් දෙව්ලොව හිත පිහිටවාගෙන ඉන්නකි. ඊළඟට කියනවා ස්වාමීනී ඔබහන්සේ දිවිය ලෝක ගිහින් සැප සම්පත් විදිනවට වඩා මනුලව රජ පවුලක ඉපදුනොත් ඔබහන්සේට ධාර්මිෂ්ඨව රජකං කරන්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනය මේ රටේ බබලවන්න පුළුවන්. වෙහෙර විහාර ඉදි කරන්න පුළුවන්. ශාසනයේ බබලවන්න පුළුවන්. පාරමී පුරාගන්න පහසුයි. ඒ නිසා ඔබහන්සේ මගේ කුසේ හිත පිහිටවන්. අන්න බලන්න දෙවියම් බලන කාරණය. දෙවියම් බලන්නේ ශාසනය වෙනුවෙන් කරන පින්වන්ත ආරාධනය තමයි දෙවියම් පිළිගන්න. ඒ වෙලා අර සාමීන් වහන්සේ කියනවා දේවිය හොඳයි මං ඔබේ ආරාධනය දැන් දෙව්ලව යන්න හිටපු කෙනා. ඒ වෙලාවෙකිනවා දේවිය මං ඔබේ ආරාධනය පිළිගත්තා. බොහෝම සතුටෙන් විහාර මහාදේවී පිටත් වෙලා ගියා. ටික වෙලාවකින් උන්වහන්සේ අපවත් වෙලා ඒ කුසේ පිළිසිඳගත්. ඒ තමයි දුටුගැමුණු කුමාරය. දුටුගැමුණු රජතුමාගේ උපත. ඒ නිසා පින්වතුනේ මේ බුද්ධ ශාසනය තුළ හරීම පින්වන්ත දේවල් තියෙනවා. ඔබ අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි බෝධිරාජ කුමාරය ගැන. මේ බෝධිරාජ කුමාරයා කොසල් රජ්ජුරුවන්ගේ බිසවකගේ පුතෙක්. බොහෝම ධනවත් කුමාරේ. හැබැයි මේ කුමාරයටත් තිබ එකම ප්‍රශ්නයේ දරුවන්නේ. මාලිගා තියෙනවා සල්ලි තියෙනවා සැප සම්පත් තියෙනවා රජ පවුලක කෙනෙක් දරුවෙක් නෑ. දවසක් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට තමන් ලස්සන මාලිගාවක් අලුතෙන් හැදුව. හදල මේ මාලිගාවට ගෙට ගෙවිදින්න පෙර බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට ආරාධනා කර. ආරාධනා කරලා තමන්ගේ මතින් බුදුරජාණන් වහන්සේට නිවසට වඩින්න පාවඩයක් ගෙයි පඩිපෙළේ ඉඳං දොරටුව ළඟ ඉඳම් පාරටම තමන්ගේ මතින් පාවඩේලුව. පාවඩයට වන්දනා කරලා අධිෂ්ඨානයක් කරගත්තා මට හැමදේම තියෙනවා දරු සම්පතක් නෑ. බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ මත සිරිපා තබමින් මගේ නිවසට දානයට වැඩම කරන සේක්වා. ඒ බුදුරජාණන් වහන්සේ මේ පාවඩේ මත සිරිපා තබනවා නං මට පින්වන්ත දරු සම්පත් ලැබේවා කියලා දේවියත් එක්කම අධිෂ්ඨානයක් හිතේ තියාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ දානයට වැඩිය. හැබැයි බුදු හාමුදුරුවන්ට පාවඩේ එලපු කෙනාගේ හිත පේනවා. බුදුරජාණන් වහන්සේ පාවඩේ ළඟට ඇවිල්ලා නතර වුණ. නතර වෙලා කිව්වා මේ පාවඩේ අයින් කරන්න. ඒ මත සිරිපා තැබුවේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩිය. ඒ වෙලාවේ බෝධිරාජ කුමාරයකින අනේ ස්වාමීණී ඇයි මේ තථාගතයන් වහන්සේ මගේ පාවඩේ මතින් සිරිපා තබමින් නිවසට වැඩම නොකරේ. බුදුරජාණන් වහන්සේ වදාළ බෝධිරාජ කුමාරය ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නෑ. අනේ ඇයි ස්වාමීණී. එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිරාජ කුමාරය ඔබ මීට පෙරේක ආත්මයක ඔය දේවිය මයි එදා ඔබේ බිරිඳ වෙලා හිටිය. නාවික ගමනක් යනකොට නැව මුහුදුබත් වෙලා හදිසියේ කොහෝම හරි පීනගෙන දූපතකට ගිය වෙලාවේ කන්න නැතුව කිරිලියන් රකිමින් හිටපු බිත්තර අර කූඩුවලින් අරගෙන රකිමින් හිටපු බිත්තර කෑව කියනවා කාලයක්. ඒ අකුසල විපාකේ තාමත් ඔබ පස්සෙන් එනවා කිය. ඒ නිසා දරු සම්පත් ලබන්න බෑකි. එදකොට අපිට පේනවා කෙනෙකුට දරු සම්පතක් නොලැබෙන්න හේතුවෙන් අකුසල් අතර. එවැනි අකුසලුත් කෙනෙකුට කර්මානුරූපිය බලපාන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එතන බෝධිරාජ කුමාරයාගේ හරි ලස්සන සිදුවීමක් සඳහන් වෙනවා. බෝධිරාජ කුමාරයා බණහලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාධකාරදීලකින ස්වාමීණී මම දැන් තුන්වෙනි වතාවට අද මේ බුදුන් සරණ යන්නේ. ඒ කොහොමද ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මගේ අම්මා මම කුසේ ඉන්න ඇද්දී. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා කුසට අතතියාගෙන බුදුන් සරණ ගියා කියන. ඉස්සල්ලා තමන් බුදුන් සරණ ගිහිල්ලා කුසට අතතියාගෙන හිතනවා මගේ මේ කුසේ වැඩෙන දරුවා බුදුන් සරණ යනවා කියලා බුදුන් සරණ යනවා.
ඒ තමයි කියනවා මං කුසේ ඉන්නේ නැද්දි පළවෙනි වතාවට බුදුන් සරණ ගිය හැටි. අම්මා කුසට අත තියාගෙන බෝධිරාජ කුමාරයා කුසේ වැඩෙනකොට බුදුන් සරණ ගියේ. ඊළඟට දරුවා ඉපදුනා. ඉපදුනාට පස්සේ කිරි මව්වරු එක්ක මේ දරුවා අරගෙන බණ අහන්න ආවා. දරුවා ඔඩොක්කුවේ තියාගෙන දරුවගේ හිසට අත තියලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මගේ මේ උකුලේ ඉන්න මේ දරුවා බුදුන් සරණ යනවා කියලා දරුවගේ හිසට අත තියලා අම්මා දරුවව දෙවනි වතාවට බුදුන් සරණ යැව්වා. ඒ දරුවා තමයි බෝධිරාජ කුමාරයා එදා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා ස්වාමීනි අද මන් තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේව සරණ යනවා කියලා බුදුන් සරණ ගියා. ඒ නිසා ඔබේ කුසට දරුවෙක් ආවහම ඔබ අහලා ඇති ඉස්සර ගැප් පෙළහර කියලා තිබුණ අපේ ඉතිහාසයේ. කුසට දරුවෙක් ආවට පස්සේ අම්මා කෙනෙක් දෙපාරක් පන්සිල් ගත්තා. පළවෙනි වතාවේ පන්සිල් ගන්නේ Tamanට. ඊළඟ වතාවේ කුසේ ඉන්න දරුවා පන්සිල් සමාදන් කෙරෙව්වා. කුසේ ඉන්න දරුවා වෙනුවෙන් තෙරුවන් සරණ පිහිටියා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා කුසට අත තියාගෙන දරුවට ආශිර්වාද කරා. ඒ නිසා එවැනි පින් ඇති දරුවන් බිහි කරන්න නම් අම්මාවරු කොච්චරනම් ගුණධර්ම පුරන්නට ඕනද. පිංහතුනේ ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුර දරුවෝ ලැබෙන්නේ අම්මලාට මහා මුනිවරයන් වහන්සේ නමක් ඉන්න ආශිර්වාදය පිණිස. කවුදේ? ඒ තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ. කල්පයක් බලවත් සත්‍යයක් ක්‍රියාවක් කරේ. එදා අංගුලිමාල මහරහතන් වහන්සේ ඒ දරුවා ලැබෙන්න හිටපු අම්මා ළඟට ගිහින් කරපු සත්‍යක්‍රියාව මේ කල්පේ පුරාම බලවත්. බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව මේ කල්පේ පුරා බලවත් කියලා. දැන් බලන්න මේ අම්මලා දරුවෝ ඉන්න අම්මලා ඇති මෙතන බණ අහන අය. ඔබේ කුසට දරුවෙක් ආවට පස්සේ දරුවා ලැබෙන්න ලං වෙනකොට ඔබ අංගුලිමාල පිරිත කියුවේ නැද්ද? අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිටියේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ. අවුරුදු 2500 ගානක් ගත වෙලා අදටත් අපි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලබනවා. මේ කල්පයේ තුලා බලවත්. මතක තියාගන්න අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි අන්තක් කල්පයේ තුලයි මේ ඉන්නේ. මේ මහා භද්‍ර කල්පයේ අන්තක් කල්ප 64ක් යනවා තව අපි මේ ඉන්නේ 4 වෙනි අන්තක් කල්පේ. අන්තක් කල්ප 64ක් අවසන් වුණාට පස්සේ මේ ලෝක ධාතුව විනාශ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් තව අනාගතේ ඊළඟ අන්තක් කල්පේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙමනම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව මේ කල්පේ පුරා බලවත් කියන එකේ තේරුම මොකද්ද? මෛත්‍රී බුද්ධ ශාසනයේ වෙන ශ්‍රාවකෙක් ඔය සත්‍යක්‍රියාව කරන්නේ. එක දේශනාවක සඳහන් වුණ අටුවාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවිකාවන්ට ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දේශනා කරනවා දරුවෙක් ලැබෙන්නේ නම්මලාට පිහිට වෙච්ච මහා මුනිවරයෙක් ගෞතම බුද්ධ ශාසනයේ වැඩ හිටියා. ඒ තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ. ඒ අංගුලිමාල මහරහතන් වහන්සේව සිහිපත් කරලා දරුවෙක් ලැබෙන්නේ නම්මලාට ඒ ආශිර්වාදයම මෛත්‍රී බුද්ධ ශාසනයත් ඒ පිරිතමයි ආපහු දේශනා කරලා බලවත් කරලා දෙන්න. ඒ නිසා ඔබ අංගුලිමාල මහරහතන් වහන්සේව සිහි කරන්න කුසදරන අම්මලාගේ මහා මුනිවරයන් වහන්සේ තමයි අංගුලිමාල මහරහතන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි ඔබ කවුරුත් කැමති නිරෝගී දරුවෙක් ලබන්න. දීර්ඝායුෂ ඇති දරුවෙක් ලබන්න. කැමති නැද්ද? නිරෝගී දරුවෙක් ලබන්න දීර්ඝායුෂ ඇති දරුවෙක් ලබන්න ඔබ කැමති. ඒ වෙනුවෙන් බුද්ධ ශාසනයේ පහළ වෙච්ච මහා මුනිවරයන් වහන්සේ තමයි බක්කුල මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේව සිහි කරලා දරුවෙක් කුස වැඩෙනකොට කුසට අත තියාගෙන ආශිර්වාද කරන්න. මේ කුසේ වැඩෙන දරුවා ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිරෝගී දරුවෙක් බවටම පත්වේවා. මේ කුසේ වැඩෙන දරුවා
බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ ඇති දරුවෙක් බවට පත්වේවා කියලා දරුවා කුසේ වැඩෙනකොට බක්කුල මහරහතන් වහන්සේ සිහි කරලා ආශිර්වාද කරා. පිංගතුනි බක්කුල කුමාරයා කුසට ආපු වෙලාවේ ඒ අම්මට පුදුමාකාර ලැබීමක් ලැබුණා කියනවා. දරුවා කුසේ වැඩෙද්දි කිසිම වේදනාවක් නැහැ කියනවා කුසේ දරුවා වැඩෙනකොට. දරුවා බිහි වෙන්නේ කිසිම වේදනාවක් නැතුව. බක්කුල අර කුමාරයාගේ සසර පාරමී පින දරුවා බිහි වුණාට පස්සේ ඒ ඥාතීන් කල්පනා කරා මේ දරුවා මහා පින්වන්ත දරුවෙක්. මේ දරුවා එදා තිබිච්ච කුල සිරිතට අනුව යමුනා නදියෙන් දරුවව දෝවනය කෙරෙව්වොත් මේ දරුවට දීර්ඝායුෂ ලැබෙයි. එහෙම වුණොත් අපිට හැමදාම මේ ලැබීම ලැබෙයි කියලා දරුවා කිරි මව්වරු අතේ යමුනා නදියට ඇරියා. පුදුම දෙයක් සිද්ධ වුණා. දරුවා ගඟේ නාවන්න හදනකොට විශාල මාළුවෙක් කට ඇරගෙන ඇවිල්ලා දරුවා එක කටට ගිල්ලා. කිසිම අනතුරක් නැතුව කුස ඇතුලේ තොටිල්ලක දරුවා නිදාගත්තා වගේ කුස ඇතුලේ මාළුවගේ කුස ඇතුලේ දරුවා පිහිටියා. මේ මාළුවට කුසේ අර දරුවගේ තේජසින් විශාල රස්නයක් දැනෙන්න පටන් ගත්තා. මාළුව පීනගෙන ගිහිල්ලා බරණැස් නුවර මාළු අල්ලන පිරිසකගේ දැලකට අහු වුණා. අහු වෙනකොට මාළුව මැරුණා. ඒ මාළුව විකුණන් අරගෙන යනකොට තමයි බරණැස් නුවර ධනවත් සිටු පවුලක් මේ මාළුව අරගෙන බොහොම පරිස්සමෙන් මාළුව කපනකොට කුස ඇතුලේ ඉඳලා දරුවා ලැබුණේ. බක්කුල කියලා කියන්නේ කුසෙන් බිහි කරපු දෙමව්පියොනුත් ඒ දරුවා හදා වඩාගත්ත බරණැස් නුවර සිටු පවුලත් කොසඹෑ නුවර සිටු පවුලත් කියන මේ පවුල් දෙකෙන්ම පෝෂණය වෙච්ච නිසා තමයි බක්කුල කියන්නේ. අපි සාමාන්‍ය කියන්නේ පින තියෙනවා නම් පොලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියනව නේද? අන්න ඒ වගේ සසර පින තියෙන මහා පින්යන්ත දරුවෝ ලබන්න නම් අපි දකිනවා සමහර අම්මලා දරුවෝ ලැබෙන්න ඉන්න දවසේ ඉඳන් එක්ක ඉස්පිරිතාල ගානේ. එක්ක දරුවා ලැබිච්ච දවසේ ඉඳන් අඬ ඉස්පිරිතාල ගානේ. ඒ නිසා නිරෝගී දරුවෙක් ලබන්න නම් දීර්ඝායුෂ ඇති දරු සම්පතක් ලබන්න නම් බක්කුල මහරහතන් වහන්සේ සිහි කරලා උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්න. ඒ වෙනුවෙන් මේ ලංකා භූමියේ පූජනීය චෛත්‍යයක් මං ඉදි කරනවා. අඩි 130කට ආසන්න උසකින් යුක්ත බක්කුල මහා චෛත්‍ය හොරණ දික්කේරපුර වැලිපත සීල ස්වර්ණ ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ ඉදි කරගෙන යනවා. අපි මේ චෛත්‍යයේ මේ පෙබරවාරි මාසේ 21 22 23 අපි විශාල පින්කම් මාලාවක් කරනවා. හතරැස් කොටුවේ දිව්‍ය විමානයක් වගේ හතරැස් කොටුව නිර්මාණය කරලා තියෙනවා. මේ හතරැස් කොටුව දින 3ක් සැදැහැවතුන්ට වන්දනා කරගන්න සලස්සනවා. ඒ වගේම චෛත්‍යයේ තැන්පත් වෙන හතරැස් කොටුවේ තැන්පත් වෙන සියලු නිදම් වස්තු ඒ උත්තම ධාතුන් වහන්සේලා සැදැහැවතුන්ට වන්දනා කරගන්න දින 3ක් අපි පෙබරවාරි 21 22 23 දින 3 සීල ස්වර්ණ පුණ්‍ය භූමිය අවස්ථාව සලසනවා. ඒ නිසා පින්වතුනේ ඒ පින්කමටත් බොහෝම සද්ධාවෙන් පැමිණෙන්න. ඔබට මේ බුද්ධ ශාසනය තුල අපිට කොච්චරනම් පින් කරගන්න අවස්ථාව සැලසිලා තියෙනවද? පින්වතුනේ හැම වෙලාවෙම තුනුරුවන් නැර වෙන කිසිම මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න එපා. අපි ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිසක්. අපිට දුර්ලභ බුද්ධ ශාසනය ලැබුණා. දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. දුර්ලභ ෂණ සම්පත්තිය ලැබුණා. ඒ නිසා මේ මනුස්ස ජීවිතයත් ෂණ සම්පත්තියත් බුද්ධ ශාසනයත් ලැබිච්ච වෙලාවේ සද්ධාවේ පිහිටන් දවසකට එක බණක් හරි අහන්න. අද බණ යන නාලිකා කොච්චර තියෙනවද? මේ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්ම දේශනාම විකාශය වෙනවා. මේ මෙත් සදහම් විකාශයට වසර 5ක් පිරීම නිමිති කරගෙනයි අද මේ මහා පින්කම කැලණිය පුදබිමේ අපි ආරම්භ කරේ. ඒ වගේ මේ වැඩසටහන සජීවීව බෞද්ධයා ගුවන් විදුලියේ විසුරුවා හරිනවා. මේ සම්බුද්ධ ශාසනයට ඉස්සල්ලාම බෞද්ධ මාධ්‍ය ජාලයක් මේ ලෝකයට දායාද කරේ පූජනීය දරණාගම කුසලධම්ම නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ මේ ලෝකයට විශාල මෙහෙවරක් කරලා උන්වහන්සේ හදිසියේ රෝගාතුරව අපවත් වී වදාලා. උන්වහන්සේ අපවත් වෙලා
මේ මාර්තු 3 වෙනිදා වෙනකොට වසර 2ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඒ උතුම් බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන් විදුලිය අපිත් බණ කියලා මේ ලෝකේටම මතුනේ ඒ නාලිකාව ඔස්සේ. ඒ නිසා අද මේ වැඩසටහන කොළඹ ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ අද මේ සිදු කරන මේ මහා පින්කම බෞද්ධ ගුවන් විදුලියෙන් සජීවීව ලෝකේටම ගුවන් විදුලියක් හැටියට විසුරුවා හරිනවා. එහෙමනම් පින්වතුනි අද මේ පින්කම පුරාම අපි රැස් කරගන්න සියලු පින අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද මේ පින්කම දැනගත්ත දවසේ ඉඳන් මාස ගණන් පිළිවෙත් පුරන අම්මාවරු වෙන්න බලාගෙන ඉන්න පින්වන්ත අය ඉන්නවා. සමහරු සති ගණන් රුවන්වැලි සෑය ළඟ ශ්‍රී මහා බෝධිය ළඟ ගිහිල්ලා පිළිවෙත් පුරලා මේ පින්කමට ආපු අම්මලා ඉන්නවා. ඒ වගේම කුස දරුවන් වැඩෙන දරුවන් කුසේ පිළිසිඳගෙන ඉන්න ඒ කුසේ ඉන්න දරුවන්ට ආශිර්වාද කරන්න මේ භූමියට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අම්මලා ඉන්නවා. ඒ වගේම Tamanට ලැබිච්ච පින්වන්ත පුතා දුව පුතෙක් වෙන්න පුළුවන් දුවෙක් වෙන්න පුළුවන් මේ බුද්ධ ශාසනය තුලයි මේ මනුස්ස ජීවිතය ලබන්නේ. ඒ දරුවත් තුරුල් කරගෙන දරුවා ළඟ තියාගෙන දරුවට ආශිර්වාද කරන්න ආපු අම්මලා තාත්තලා මේ භූමියේ ඉන්නවා. ඒ නිසා ඔබ හැම දෙනාටම මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. මේ කැලණිය චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින ඒ මිනි පළඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේ වන මිනි පළඟේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් ඒ වගේම අපි ඉදිකරන මේ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ මහානුභාව සම්පන්න ගුණෙන් ඔබ හැම දෙනාටම දීර්ඝායු සම්පන්නිය නිරෝගී සම්පන්නිය ලැබේවා. ඔබට පින්වන්ත දරු සම්පත් මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්න සමහර අම්මලා පොරොන්දු වෙලා ඉන්නවා පුතෙක් ලැබුණොත් පැවිදි කරන්න. ඒ වගේ උතුම් පාරමිතා ඇති අම්මලා අද මේ පින්කමේ ඉන්නවා. ඒ නිසා දෙවිවරු සාදුකාර දීදී මේ පින්වන්ත පාරමී පුරන අම්මලාගේ කුසවල් වල පිළිසිඳගෙන මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ හැම දෙනාටම ලැබේවා සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා. විශේෂයෙන් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු බුද්ධ ශාසනයට අපරිමිත සේවයක් සිදු කරපු ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ, නාවිනි අරියධම්ම ස්වාමීන් වහන්සේ, කලින් කලට යුග පුරුෂයන් මේ ශාසනයේ බබලවන්න මේ රටේ පහළ වෙනවා. ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ, රේරුකාණේ හාමුදුරුවෝ වගේ මහා පින්වන්ත උත්තමයෝ අතීතේ පහළ වුණා. අනාගතෙත් එවැනි මහා පින්වන්ත මේ බුද්ධ ශාසනයේ බබලවන මහා පින්වන්ත උත්තමයන් මේ ශාසනය තුල පහළ වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා සාදු සාදු සාදු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඊටමත් සුසුදු ලාසඳ කිරණෙන් මේ ඝන කළුවර අහස් කුසේ අයින් කරන්නට මහන්සි වන වේලාවක කෙලෙස් අඳුර දුරු කරන්නට පාරිශුද්ධ සිතුවිලි වෙරදරන හැටි අපිට කියා පාමින් ඓතිහාසික කැලණිසෑ රජුන් ළඟ උතුම් වූ ධර්ම දේශනාවක් පවත්වමින් සිංහනාද කොට තබා අපට ධර්මයේ අස්වැන්න නෙලන්නට මේ සසර මඟ කෙටි කරගන්නට උදව් කරන මහා සංඝ පීඨවරයාණන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. බක්කුල මහ රහතන් වහන්සේ වගේ ඉපදෙන හැම ආත්මයකම ඔබ වහන්සේගේ ඒ රශ්මි ධාරාවන්ගෙන් පවා ඒ පාරමිතා බලයෙන් ඔබ වහන්සේ ළඟට එන හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝග වේවා,
සුවපත් වේවා. ඒ වගේම මේ ආත්ම භාවයේම අජර අමර නිර්වාණ සම්පත්තිය ඔබ වහන්සේට සාක්ෂාත් කරන්නට මේ කුසල් පාරමිතාව හේතු වාසනා වේවා කියලා ආයේ සාදු කියමු. ගෞරවනීය අපේ සංඝ පීඨවරයාණන් වහන්සේ අතුරුගිරිය සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේන පුර සීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ බක්කුල රන් සෑයේ නිර්මාතෘ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගල්ලිගමුවේ ඥානදීප සාමින් වහන්සේ. හොඳයි. සාමින් වහන්සේට අපි ඔක්කොම එකතු වෙලා අෂ්ට පරික්කාර පූජාව පූජා කරමු. මා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ ගෞරවනීය සභාපති සුජීවද සිල්වා මැතිතුමන්ට අටපිරිකර පූජා කරන්නට අපි සාදු නාද පවත්වමු. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනි මේ වෙලාවේ අපේ ස්වාමින් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කළ අපේ උදේශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමත් අපි ආදරේ මතක් කරගනිමින් මීළඟට අපි විශේෂයෙන්ම මේ අපේ සංදේශනාත්මක ආරාධනා පූජාවේ ඊටාම ගෞරවයෙන් මේ ස්ථානයට පැමිණ අපේ මාධ්‍ය මෙහෙවර සමග සහෝදර මාධ්‍ය දායකත්වයේ ලබා දුන් අපේ බෞද්ධ ගුවන් විදුලි නාලිකාවේ සොයිරන්ට අපේ ස්තුතිය අපි හදවතින් තිල්න කරනවා බෞද්ධ රූපවාහිනී අධ්‍යක්ෂ කල්යාණ මහතාත් ඒ වගේම බෞද්ධ ගුවන් විදුලි අධ්‍යක්ෂ සහන් මහතාත් අපි ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා.